ආයුබෝවන් දුවල පුතාලා සියලු දෙනාටම අපි අද කතා කරන්නේ 17 වන පාඩම සමීකරණ කියන පාඩම. එතකොට ඔයාලා 7 වසරේදී ඉගෙනගෙන තියෙනවා සරල සමීකරණ ගොඩනගන්න. ඒ වගේ ඉගෙනගෙන තියෙන නේද? ඔව්. දැන් අපි මේ පාඩමේදීත් කරන්නේ සරල සමීකරණ තවදුරටත් ගොඩනැගීම කරන ඒ වගේම තමයි වරහන් සහිත සමීකරණ ගොඩනගන්න. ඒ වගේම ඊට අදාළ ගැටලු විසඳන ආකාරයත් සාකච්ඡා කරනවා. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව පාඩමට යමු. මාතෘකාව ලියා ගන්න සමීකරණ. හරි. එහෙනම් බලමු මොකද්ද මේ සමීකරණයක් කියන්නේ කියලා මුලින්ම. මම සමීකරණ වලට උදාහරණ කිහිපයක් දාන්නම්. ඔයාලා දන්නවද අඥාත එහෙම නැත්නම් විචල්්‍ය ඔයගේ නම් වලින් හඳුන්වන ඉගෙනගෙන තියෙනවා. මෙන්න මේ වගේ ඒවා x y z a b c d ඉංග්‍රීසි හොඩියේ සිම්පල් අකුරු සියල්ලම. ඔකට විජය සංකේත කියලා කියනවා. අඥාත විචල්්‍ය කියලා කියන්න පුළුවන්. නොදන්න දෙයක් හංගවන්න පාවිච්චි කරනවා. ඒතර අපිට සමීකරණයක් ලියන්න පුළුවන් මෙන්න මේ වගේ. ඔන්න බලන්න උදාහරණයක්. x ධන 3 සමානයි 5. ඔන්න බලන්න. එතන මේ සමීකරණයේ වම් පැත්තක් දකුණු පැත්තක් තියෙනවා, වම් පැත්තක් තියෙනවා, සමාන ලකුණක් තියෙනවා. ඒ වගේම මේකේ විජය සංකේතවලුත් තියෙනවා. හරිද? එහෙනම් මේකේ විජය සංකේතය තමයි x කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ වගේ තමයි සමීකරණ කියලා කියන්නේ. තව උදාහරණයක් ගත්තොත් 3y ධන 5 සමානයි 6. අන්න බලන්න. තව සමීකරණයක්. තව උදාහරණයක් ගන්නම්. තයි a ඍණ 1 සමානයි 5. ඔය බලන්න. හතරවෙනි උදාහරණය. මෙන්න මේ වගේ සමීකරණ තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේකෙදි ඉදිරියේදී තියෙනවා මෙන්න මේ නොදන්න පදය. එහෙම නැත්නම් මේ අඥාතය හොයන්න ආකාරයක් මම කියලා දෙනවා. මේ අඥාතය හොයන්න ආකාරයක්. හරිද? පොඩ උදාහරණ ලියා ගන්න සමීකරණ වලට මෙන්න මේ වගේව තමයි සමීකරණ වලට උදාහරණ. ළමයි ඊට පස්සේ අනුමාත්‍රකාවක් ලියා ගන්න සරල සමීකරණ ගොඩනැගීම. සරල සමීකරණ ගොඩනැගීම. එතකොට ඔයාලා මේක ඉගෙනගෙන තියෙනවා. මම පොඩ්ඩක් ඔයාලට මතක් කිරීමක් තමයි කරන්නේ. හරි. දැන් මෙන්න මෙහෙම කියන උදාහරණයක්. x යන සංඛ්‍යාවට 10ක් එකතු කළ විට 5 ලැබේ. x යන සංඛ්‍යාවට 10ක් එකතු කළ විට 5 ලැබේ. කොහොමද ඔයාලා මේක සමීකරණයකින් ලියන්නේ? x යන සංඛ්‍යාවට ඔන්න පළවෙනි එක x යන සංඛ්‍යාවට 10ක් එකතු කරාට පස්සේ උත්තරේ 5යි. එහෙනම් සමාන ලකුණ 5. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මේකේ සරල සමීකරණය ලියන්නේ. x යන සංඛ්‍යාවට 10ක් එකතු කරා විට උත්තරය 5 ලැබේ. එහෙනම් සමානයි 5 වෙන්න ඕන. හරිද? ඔන්න තව උදාහරණයක් ඔයාලට අවශ්‍ය නම් ලියා ගන්න. y යන සංඛ්‍යාවෙන් 2ක් අඩු කළ විට y යන සංඛ්‍යාවෙන් 2ක් අඩු කළ විට 10 ලැබේ. එහෙනම් මේක සරල සමීකරණයකින් ලියන්න. y යන සංඛ්‍යාවෙන් 2ක් අඩු කර විට එහෙනම් 2ක් අඩු කරන්න සමානයි උත්තරය කීයද? සමානයි 10යි. ඔන්න විදිහට තමයි සමීකරණය ලියා ගන්න. ඊට පස්සේ ඔයාලා බලන්න 17 වන පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාසය පළවෙනි ගාන. පහත දී ඇති එක් එක් ප්‍රකාශය සඳහා සරල සමීකරණයක් ගොඩනගන්න. එම එක් එක් සමීකරණය විසඳන්න කියලා කියනවා. අන්න බලන්න රෝමි ලක්කම් 1. දැන් මම මේකේ උත්තර ටික ලියාගෙන යනවා. ඔයාලා හරිනම් හරි දාගන්න. x මගින් දැක්වෙන සංඛ්‍යාවට 5ක් එකතු කළ විට 12 ලැබේ. ඔන්න බලන්න. මේ පුනරීක්ෂණ අභ්‍යාසය පුනරීක්ෂණ ඒකේ රෝමි ලක්කම් 1 එකේ රෝමි ලක්කම් 1 x මගින් දැක්වෙන සංඛ්‍යාවට එහෙනම් x ලියනවා එම සංඛ්‍යාවට 5ක් එකතු කළ විට එහෙනම් x ට 5ක් එකතු කරාට පස්සේ මොකද වෙන්නේ සමානයි 12යි 12 ලැබෙනවලු එහෙනම් සමාන ලකුණක් දාලා 12 ලියන්න ඔන්න රෝමි ලක්කම් 1 ඊට පස්සේ බලමු රෝමි ලක්කම් 2 a මගින් දැක්වෙන සංඛ්‍යාවෙන් 3ක් අඩු කළ විට 8ක් ලැබේ ඔන්න බලන්න a මගින් දැක්වෙන සංඛ්‍යාවෙන් 3ක් අඩු කරන්නේ නැහැ. a වලින් 3ක් අඩු කරන්නේ. a අඩු කිරීම 3 සමානයි. a වලින් 3ක් අඩු කරාට පස්සේ කීයද ලැබෙන්නේ? 8. එහෙනම් a අඩු කිරීම 3 සමානයි 8යි. ඔන්න රෝමි ලක්කම් 2 පිළිතුර. තව එකක් බලමු රෝමි ලක්කම් 3. ශශීගේ වයස අවුරුදු x මගින් දැක්වේ. ශශීට වඩා අවුරුදු 2ක් වැඩිමහල්ලු වගේ සොහොයුරුගේ වයස අවුරුදු 12ක් කියලා තමයි කියන්නේ. නේද? සොහොයුරුගේ වයස තමයි හොයන්නේ. ශශීගේ වයස අවුරුදු x. ශශීගේ වයස අවුරුදු x.
බලන්න ඊට පස්සේ කියන්නේ ශශීට වඩා අවුරුදු 2ක් වැඩි මල්ලු. එහෙනම් එයාට වඩා 2ක් වැඩි මල් එක්කෙනාගේ වයස කීයද කියන්නේ? අවුරුදු 12. එහෙනම් x ට වඩා 2ක් වැඩි කියන්නේ x එකතු කිරීම 2 සමානයි 12 කියලා තමයි කියන්නේ. හරිද? ආයෙ තේරුම් නැත්නම් බලා ගන්න. ශශීගේ වයස x මගින් දැක්කේ ශශීට වඩා අවුරුදු 2ක් වැඩි මල් පුවගේ සොයුරගේ වයස අවුරුදු 12. එහෙනම් x ට වඩා අවුරුදු 2ක් වැඩි මල් එක්කෙනාගේ වයස කීයද? 12 කියලා කියන්නේ x ට 2ක් එකතු කරාට පස්සේ 12 එන්න ඕන. හරිද? right. එහෙනම් මේ තුන්වෙනි එක තමයි කරේ. ඊට පස්සේ මම රෝම ඉලක්කම් 4ට යනවා. රෝම ඉලක්කම් 4 බලන්න රෝම ඉලක්කම් 4 මගේ ළඟ රුපියල් x මගින් දැක්කෙන මුදලක් තිබේ. අන්න මගේ ගාව රුපියල් x මගින් දැක්කෙන මුදලක් තියෙනවා. මං ගාව රුපියල් x තියෙනවා කියලා කියන්නේ. එම මුදලේ දෙගුණය රුපියල් 60යි. එහෙනම් අපි તો මේ රුපියල් 10ක් තියෙනවා නම් 10 දෙගුණය කියන්නේ 10 වැඩි කරන්න ඕන දෙකෙන් කීයද? 20යි. x වල දෙගුණය කියන්නේ x වැඩි කරන්න දෙකෙන් x වැඩි කිරීම 2යි කියන්නේ මට එකපාරම ගන්න පුළුවන් 2x කියලා. ප්‍රශ්නයක් නැහැ. x දෙකෙන් වැඩි කරාම 2x. එහෙනම් කියනවා මගේ ළඟ රුපියල් x මගින් දැක්කෙන මුදලක් තිබේ. එම මුදලේ දෙගුණය රුපියල් 60කි. එහෙනම් මේ x වල දෙගුණය 60යිලු. එහෙනම් මොකද වෙන්නේ? 2x සමාන වෙනවා 60ට. එතකොට ඔන්න සමාන ලකුණකුත් එක්ක සමීකරණයක් ආවා. හරිද? රෝම ඉලක්කම් 5 බලන්න. x මගින් දැක්කෙන සංඛ්‍යාවේ 3 ගුණයෙන් x මගින් දැක්කෙන සංඛ්‍යාවේ 3 ගුණයෙන් 5ක් අඩු කළ විට එකක් ලැබේ. මොන බලන්න. x මගින් දැක්කෙන සංඛ්‍යාවේ 3 ගුණය. එහෙනම් x මගින් දැක්කෙන සංඛ්‍යාවේ 3 ගුණය කියන්නේ x වැඩි කිරීම 3. x 3ෙන් වැඩි කරොත් කීයක් එනවද? 3යි x ෙන්. ඒවට කාට හරි ඕන නම් x වැඩි කිරීම 3 කියලා ලියලා පස්සේ තව පේලකින් උත්තරේ ගන්නත් පුළුවන්. නැත්නම් එකපාරම හදුවත් ප්‍රශ්නයක් නැහැ. x මගින් දැක්කෙන සංඛ්‍යාවේ 3 ගුණය කියන්නේ x වැඩි කිරීම 3. බලන්න හොඳට කියවලා x මගින් දැක්කෙන සංඛ්‍යාවේ 3 ගුණයෙන් 5ක් අඩු කළ විට එකක් ලැබේ. මෙන්න මේකින් 5ක් අඩු කරොත් අඩු කිරීම 5 සමානයිලු උත්තරේ කීයද? 1 ලැබෙනවලු. එහෙනම් සමානයි 1 වෙන්න ඕන. x මගින් දැක්කෙන සංඛ්‍යාවේ 3 ගුණය කියන්නේ x වැඩි කිරීම 3. 3යි x එකකින් 5ක් අඩු කරාට පස්සේ උත්තරය 1යි කියලා තමයි කියන්නේ. ඊට පස්සේ බලන්න රෝම ඉලක්කම් 6. රෝම ඉලක්කම් 6ට යන්න. රෝම ඉලක්කම් 6 කියනවා අද වන විට මාගේ පියාගේ වයස අවුරුදු 44යි. ඔන්න අද වෙනකොට මගේ පියාගේ වයස අවුරුදු 44යි කියලා කියන්නේ. ඔහුගේ වයස මගේ වයසේ 3 ගුණයට වඩා අවුරුදු 5ක් වැඩි. මගේ වයස 3 ගුණයට වඩා අවුරුදු 5ක් වැඩි. උත්තර කියනවා මගේ වයස අදට අවුරුදු y කියලා ගන්නවා. නම් මගේ වයස අදට අවුරුදු y. නම් y වගේ 3 ගුණයට වඩා 5ක් වැඩිලු පියාගේ වයස. නම් පියාගේ වයස සමාන කරන්න පුළුවන් කියලාද? 44ට ඔන්න ප්‍රකාශන දෙක සමාන කරන්න පුළුවන්. ඔන්න ලියමු එක පැත්තක්. මේ පැත්තට එනවා මගේ වයසේ 3 ගුණයට වඩා 5ක් වැඩි. මගේ වයස y වගේ 3 ගුණයට. මම ඔන්න මෙහෙම ලියාගන්න. y වැඩි කිරීම 3 තමයි y වගේ 3 ගුණයක්. මගේ වයසේ 3 ගුණයට වඩා 5ක් වැඩි. එහෙනම් 5ක් වැඩි කියන්නේ එකතු කිරීම 5 වෙන්න ඕන. වැඩි කිරීම 5 නෙවෙයි. ඔන්න පියාගේ වයස. ඒතකොට පියාගේ වයස දීලා තියෙනවා කීයද? 44යි නම් සමාන කරන්න පුළුවන් 44ට මේක සුළු කරන්න පුළුවන්. මේ y වැඩි කිරීම 3 කියන්නේ 3යි y එකතු කිරීම 5 සමානයි 44. ඔන්න සරල සමීකරණයක් ගත්තා. හරිද? ඔය ටික ලියාගන්න. ඔන්න බලන්න තව සමීකරණයක් ගොඩනගන ආකාරය මම උදාහරණයක් දෙන්නම්. උදාහරණ ලියා ගන්න. x මගින් දැක්වෙන සංඛ්‍යාවෙන් 4න් පංගුවට x මගින් දැක්වෙන සංඛ්‍යාවෙන් 4න් පංගුවට 5ක් එකතු කළ විට පිළිතුර 20 ලැබේ. x මගින් දැක්වෙන සංඛ්‍යාවේ 4න් පංගුවට 5ක් එකතු කළ විට උත්තරේ 20 ලැබේ. බලමු ලියන විදිය. සමීකරණයක් ඇසුරෙන් x මගින් දැක්වෙන සංඛ්‍යාවේ 4න් පංගුවනේ. නම් මේක 4න් පංගුව කියන්නේ x බෙදන්න ඕන කීයද? 4න් x 4න් බෙදන්න ඕකින් 5ක් අඩු කළ විට 20 ලැබේ කියලා තමයි කිව්වේ. නම් මේකින් අඩු කරන්න 5 සමානයි කීයද? 20යි. ඔන්න සමීකරණය. හරිද? තේරුණාද? ඔන්න තව උදාහරණයක් ඔයා ලියා ගන්න මෙහෙම. a මගින් දැක්වෙන සංඛ්‍යාවේ 3 ගුණයට a වල 3 ගුණයට
ඒ මගින් දැක්වෙන සංඛ්‍යාවේ 3 ගුණයට දෙකක් එකතු කර ලැබෙන පිළිතුරෙහි 5 ගුණය 50ට සමාන වේ. හරි. දැන් බලමු මේක සමීකරණයක් විදිහට ලියන විදිය. ඒතර ළමයි මේකේ වරහණක් දාලා තමයි සමීකරණය ලියන්න වෙන්නේ. හරි. වරහණක් යොදීම අත්‍යවශ්‍ය වෙනවා. මොන බලන්න කියන එක a මගින් දැක්වෙන සංඛ්‍යාවේ 3 ගුණයටනේ. a මගින් දැක්වෙන සංඛ්‍යාව 3 ගුණයට. එහෙනම් a වැඩි කිරීම 3 වෙනවා. a වැඩි කිරීම 3 කියන්නේ එකපාරම ලියන්න පුළුවන් 3යි a කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙනම් බැරි කෙනෙක්ට ඕන නම් එක පෙළියක් ලියලා ඊළඟ පෙළිය උත්තරේ ගන්නත් පුළුවන්. a මගින් දැක්වෙන සංඛ්‍යාවේ 3 ගුණයට දෙකක් එකතු කර. දැන් මේකට දෙකක් එකතු කරන්න. අනම් මේකට එකතු කරන්න දෙකක්. ඔන්න දෙකක් එකතු කරා. a ලැබෙන පිළිතුරෙහි 5 ගුණය. එතකොට 5 ගුණය කියන්නේ මේ දෙකේ 5 ගුණය නෙවෙයි. මෙන්න මේ 3යි a ට දෙකක් එකතු කරාට පස්සේ ලැබෙන පිළිතුරෙහි 5 ගුණය. ඒ කියන්නේ මේ ඔක්කොගේම 5 ගුණය වෙන්න ඕනේ. එහෙනම් වරහණක් මෙන්න මේ විදිහට එදිය යුතුයි. ඒ කියන්නේ මේ පිළිතුරෙහි 5 ගුණය ගුවාම මේ ඔක්කොගේම 5 ගුණය ගන්න ඕනේ. ඉතින් වරහණක් දාන්න ඕනේ මේ ඔක්කොට. එතන මෙතන පද දෙකක් තියෙනවා. මේවට කියන්නේ පද කියලා. අන්න ඒකේ 5 ගුණය. එහෙනම් මේක 5න් වැඩි කරන්න. 5 ගුණය සමානයි 50ට. එහෙනම් සමාන ලකුණු දාලා ලියන්න කීයද? 50. ඔන්න සමාන ලකුණු දැම්මා 50. හරි. දැන් එන ළමයෙක්ට මෙන්න මේ වැඩි කිරීම පහනේ මේ තියෙන්නේ. ඒක ළමයෙක්ට පුළුවන් මෙහෙම ඉස්සරහට ගෙනල්ලා හදාන්න පිළිවෙලට ලස්සනට. දැන් මෙහෙම ලියන්න පුළුවන් 5 වරහන් 3යි a ධන 2 සමානයි 50 කියලා. ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ 5 වැඩි කිරීම. මෙතන වැඩි කිරීම ලකුණ ලියන්නම අවශ්‍ය නෑ. මේ වරහන තියෙනකොට ළමයෙක්ට තේරෙන්න ඕන මෙතන වැඩි කිරීමක් තියෙනවා කියලා. හරිද? හරි සටහන් කරගන්න. ඊට පස්සේ අපි යනවා 17 එක අභ්‍යාසයේ. බලන්න මේකේ තියෙන්නේ පහත දිහත් එක් එක් ප්‍රකාශය සඳහා සරල සමීකරණ ගොඩනගන්න. ඔන්න ප්‍රකාශනයේ දීලා සරල සමීකරණ ගොඩනගන්න තියෙන්නේ. අමාරු නෑ ලේසියි. බලමු රෝමි ලක්ෂණ 1 මේ ළමයි ගන්නේ 17 එක අභ්‍යාසයේ. 17 එක අභ්‍යාසයේ. පුළුවන් අය ඉක්මනට කරන්න. කරලා බලන්න ඔයාලගේ උත්තරේ හරිද කියලා. අපි බලමු පළවෙනි එක රෝමි ලක්ෂණ 1 මෙන්න මෙහෙම කියන. x මගින් දැක්වෙන සංඛ්‍යාවේ අඩකට 5ක් එකතු කර විට 8ක් ලැබේ. මොන බලන්න. x මගින් දැක්වෙන සංඛ්‍යාවේ අඩකට අඩක් කියන්නේ මොකද්ද? හරියටම භාගයක්. ඒ කියන්නේ දෙකෙන් බෙදනවා කියන එක. x දෙකෙන් බෙදන්න එහෙනම් x මගින් දැක්වෙන සංඛ්‍යාවේ අඩකට එහෙනම් x බෙදීම 2 තමයි ඔන්න x වල අඩක් කියලා කියන්නේ. x මගින් දැක්වෙන සංඛ්‍යාවේ අඩකට 5ක් එකතු කළ විට දැන් මේකට එකතු කරන්න 5ක් x ට නෙවෙයි මේ ඔක්කොටම එකතු කරන්න. එහෙනම් මෙතන මේ මැදින් තමයි 5 ලියන්න ඕන. මේ ඉර කෙලින් තමයි එකතු කිරීම ලකුණ ලියලා ඔය විදිහට 5 ලියන්නේ. එහෙනම් x මගින් දැක්වෙන සංඛ්‍යාවේ අඩකට 5ක් එකතු කළ විට උත්තරේ කීය ලැබෙනවද? 8ක් ලැබෙනවනේ. එහෙනම් මේක සමාන වෙන්න ඕනේ. කීයද? 8ට සමාන වෙන්න ඕන 8ට. අපි ඉක්මනට යන රෝමි ලක්ෂණ 2ට. රෝමි ලක්ෂණ 2 කියන මෙහෙම පාර්සලයක රුපියල් x වටිනාකමක් ඇති පොතක්ද රුපියල් 50ක වටිනාකමක් ඇති පොතක්ද වේ. එවැනි පාර්සල් 5ක පොත්වල වටිනාකම රුපියල් 850ක්. ඔන්න එක පාර්සලයක් තියෙනවා. මේ එක පාර්සලයක තියෙනවා x වටිනාකමක් ඇති පොතක්ද රුපියල් 50ක වටිනාකමක් ඇති පොතක්. එහෙනම් ඔය එක පාර්සලයක වටිනාකම කීයද? එකක් x අනිත් එක 50යි. එහෙනම් මේ දෙකේම වටිනාකම කියන්නේ ඔය දෙකේ එකතු වේ කියන්නේ x එකතු කිරීම 50. එහෙනම් ඔය තියෙන්නේ එක පාර්සලයක වටිනාකම. ඒතර ළමයිට මේක වගන්ති ලියනවා නම් මෙහෙම ලියන්න පුළුවන්. එක් පාර්සලයක වටිනාකම. පාර්සලයක වටිනාකම. එක් පාර්සලයක වටිනාකම වෙනවා. එහෙනම් x ධන 50 මේ රුපියල් වලින් එන්නේ. රුපියල් දාන්න අවශ්‍ය නැහැ. සමීකරණය. එහෙනම් එක් පාර්සලයක වටිනාකම x ධන 50. ඒ වගේ පාර්සල් කීයක්ද? ඒ වගේ පාර්සල් 5ක. එවැනි පාර්සල් 5ක වටිනාකම කීයක් තියෙනවද? රුපියල් 750. එහෙනම් මේ පාර්සලයක වටිනාකම නම් පාර්සල් 5ක වටිනාකම කීයද?
එකක් x ධන 50 නම් 5ක් හොයන්න මොකද්ද කරන්නේ? ඕක වැඩි කරන්න ඕන 5න්. වැඩි කරන්න ඕන 5න්. එහෙනම් x ධන 50 වැඩි කරන්න 5න්. එන ළමයෙක් මෙහෙම ලියලා වැඩි කිරීම 5 කියලා ලියමු. දැන් මේක හරියද? මේ මොකද කරන්නේ? 50 5න් වැඩි කරලා විතරයි. කොහොම ලිව්වහම තේරෙන්නේ 50 5න් වැඩි කරා කියලා. මේක වැරදි. මේ මුළු සංඛ්‍යාවම තමයි 5න් වැඩි කරන්න ඕනේ. ඒකින්ද අනිවාර්යෙන් වරහණක් දාන්න ඕන. x ධන 50. අතරේ පද දෙකක්. ඒ පද දෙකම තමයි 50න් වැඩි කරන්නේ. එමනම් අනිවාර්යෙන් වරහණක් දාගන්න මතක තියාගන්න. හරිද? එහෙනම් මේකේ මේ 5 ඉස්සරහට ගෙනල්ලවාට පුළුවන් වුණා මෙහෙම ලියන්න. 5 වාරයක් x ධන 50. වැඩි කිරීම ලකුණ ඔය විදිහට අයින් කරලා ලියන්න පුළුවන්. හරිද? දැන් බලන්න මේ පාර්සල් 5න් වටිනාකම කීයද? දීලා තියෙනවා. රුපියල් 750යි. එහෙනම් මෙන්න මේක සමාන කරන්න පුළුවන් 750ට. එහෙනම් 50 වාරයක් 5 වාරයක් x ධන 50 සමානයි 750. ඕක තමයි සමීකරණය. හරි. ඔක ලියා ගන්න. ඊට පස්සේ යන් රෝම ඉලක්කම් 3. රාජ්‍යයේ වයසින් 3න් පංගුවකට වඩා අන්න බලන්න 3න් පංගුවක්. 3න් පංගුවක් කියන්නේ බෙදීමක් එන්නේ 3න් බෙදන්න. රාජ්‍යයේ වයසින් 3න් පංගුවට වඩා එක් අවුරුද්දකින් අඩු වූ ඔහුගේ සොහොයුරාගේ වයස අවුරුදු 3කි. අන්න හරිම ලේසි. 3න් පංගුවක්. එහෙනම් රාජ්‍යයේ වයසින් 3න් පංගුවක් හොයන්න. අන්න අවශ්‍ය නම් වගන්ති ලියන්න. මම මේකෙත් වගන්ති ලියන්න. රාජ්‍යයේ වයසින් 3න් පංගුව. ඉස්සෙල්ලා බලමු කීයද කියලා. ඉතින් රාජ්‍යයේ වයස x නම් එයාගේ වයසින් 3න් පංගුව හොයන්න x බෙදීම 3. අවශ්‍ය නම් මෙහෙම ලියන්න. x බෙදීම 3 තමයි 3න් පංගුව කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් x බෙදීම 3. හරිද? ඔන්න රාජ්‍ය වයසෙන් 3න් පංගුවක් හෙව්වා. ඊට පස්සේ කියනවා රාජ්‍ය වයසේ 3න් පංගුවට වඩා එක් අවුරුද්දකින් අඩු වූ එක් අවුරුද්දකින් අඩුයි. එහෙනම් මේකට වඩා එක අවුරුද්දකින් අඩුයි. ඔන්න x බෙදීම 3ට වඩා එකක් අඩු එක කියන්නේ අඩු කිරීම 1. 3න් පංගුවට වඩා එකක් අඩු. එහෙනම් x බෙදීම 3 අඩු කිරීම 1. ඔන්න ඔක සමාන වෙනවද කීයද? අවුරුදු 3ට. ඒ අවුරුදු 3ට එහෙනම් මේක සමාන කරන අවුරුදු 3ට අමාරු නෑ ලේසි. මේක සමාන කර අවුරුදු 3ට. රෝම ඉලක්කම් 4 මම මේකේ වගන්ති ලියන්නේ නැහැ. උත්තරේ ගන්න ඔයාලා වගන්ති ලියලා හදන්න. හරි? විශ්මි ළඟ ඇති මුදලේ දෙගුණයට වඩා රුපියල් 10ක් අඩු මුදලේ මෙන් 5 ගුණයක් වූ රුපියල් 200ක් රශ්මි ළඟ තිබේ. ඔන්න හොඳට බලන්න. පටලවා ගන්න එපා. විශ්මි ළඟ ඇති මුදලේ දෙගුණයට වඩා. ඒතර මෙතන විශ්මි ළඟ තියෙන මුදල දීලා නැහැ. එහෙනම් ඔයා මෙතෙන්දි සංකේතයක් ගන්න කියලාත් නැහනේ. විශ්මි ළඟ මුදල x කියලා ගන්න. එහෙනම් විශ්මි ළඟ තියෙන මුදල x හරි ඕන එකක් ගන්න පුළුවන්. y කියලා උනත් ගන්න පුළුවන්. මම y කියලා ගන්න. විශ්මි ළඟ මුදලේ ඇති දෙගුණය. එහෙනම් y වල දෙගුණය කියන්නේ y වැඩි කිරීම 2. විශ්මි ළඟ ඇති මුදලේ දෙගුණයට වඩා රුපියල් 10ක් අඩු මුදල. එහෙනම් ඕකෙන් අඩු කරන්න ඕන 10ක්. එහෙනම් අඩු කිරීම 10. ඔන්න විශ්මි ළඟ ඇති මුදලේ දෙගුණයට වඩා 10ක් අඩු. 10ක් අඩු කරා අඩු මුදල මෙන් 5 ගුණයක්. එහෙනම් මේකින් මේක අඩු කරාට පස්සේ එන පිළිතුරේ 5 ගුණය නම් අඩු කිරීම 5 කියලා ඔහොම දාන්නේ වැඩි කිරීම 5 කියලා ඔහොම දාන්නේ නෑ. හේතුව මේ සම්පූර්ණ එකේ 5 ගුණයෙන් හින්දා අනිවාර්යෙන් මේකට වරහණක් දැමිය යුතුයි. අනිවාර්යෙන්ම දාන්න ඕන නැත්නම් වැරදි. එහෙනම් වරහණක් දාගන්න. ඒකේ 5 ගුණයක් වූ මුදල රුපියල් 200ක් රශ්මි ළඟ තියෙනවලු. එහෙනම් සමානයි මෙන්න රශ්මි ළඟ තියෙන මුදල සමාන වෙන කීයද? 200ට. ඒතර මේ රශ්මි ළඟ තියෙන මුදල වෙන ක්‍රමයකින් මේ කියලා තියෙන්නේ. මේ තමයි උත්තරේ. ඒතකොට ඔය දෙන්න සමාන. හරිද? ඒතර මේක තව පොඩ්ඩක් සුළු කරමු. මෙන්න මේ බලන්න වරහණ ඇතුලේ y වැඩි කිරීම 2 කියන්නේ 2y අඩු කිරීම මෙතන 10. වැඩි කිරීම 5 මම මේ 5 ඉස්සරහින් ලියනවා. ඒතර 5 වැඩි කිරීම මෙතන තියෙනවා සමානයි 200යි. ඔන්න ඊළඟ සමීකරණය. හරිද? right. එහෙනම් ඊළඟට බලමු රෝම ඉලක්කම් 5. ඒකේ අවසාන එක රෝම ඉලක්කම් 5.
යම් සංඛ්‍යාවක අඩකින් 5ක් අඩු කළ විට 2ක් ලැබේ. යම් සංඛ්‍යාවක අඩකින් දැන් යම් සංඛ්‍යාවක් කියන්නේ අපි ඕන එකක් ගමු මෙතන දීලා නැති හින්දා මම A කියලා ගන්නම්. යම් සංඛ්‍යාවක අඩකින් අඩක් කියන්නේ මේ භාගයක්. එහෙනම් බෙදීම 2. ඔය විදිහට ලියාගමු ඊළඟට උත්තරේ ගමු. යම් සංඛ්‍යාවක අඩකින් 5ක් අඩු කර විට එහෙනම් මේකෙන් 5ක් අඩු කරන්න. සමානයි 2. උත්තරේ 2 ලැබෙනවා කියලා තමයි කියන්නේ. එහෙනම් මේක තව පොඩ්ඩක් සුළු කරොත් මෙන්න මේ A බෙදීම 2 මම ලියනවා මෙහෙම. A බෙදීම 2 අඩු කිරීම 5 සමානයි උත්තරය 2යි කියලා. දුක සරල සමීකරණ. හරි. ඊට පස්සේ මාතෘකාවක් පියාගෙන සමීකරණ විසඳීම. එතන මේක තමයි මේ පාඩමේ වැදගත් කොටස. සමීකරණ විසඳන විදිය. රයිට් මම උදාහරණ දෙකක් දාලා තියෙන්නේ බලමු මෙන්න මේක හරියටම විසඳන විදිය ඔයාලා හරියට අල්ලගන්න. මේ බලන්න A එකතු කිරීම 6 සමානයි 15. ඔන්න සරල සමීකරණයක් දීලා තියෙන්නේ. එතන නොදන්නේ 1යි තියෙන්නේ. අඥාත 1යි තියෙන්නේ. එහෙම නැත්නම් විචල්ල 1යි. A කියන එක. මෙන්න මේක තමයි හොයන්න ඕන. නොදන්න පදේ හොයන එක තමයි විසඳනවා කියලා කියන්නේ. මේක මෙන්න මේ නොදන්න පදේ හොයන්න ඕන. ඒ කියන්නේ A හොයන්න ඕන. මේක තමයි සමීකරණය විසඳනවා කියලා කියන්නේ. එහෙනම් බලමු මේ A හොයන විදිහ. A හොයන්නේ කොහොමද කියලා. හරි. ඔන්න හොඳට බලා ගන්න. ඒතර A තියෙන්නේ මෙතනනේ. මේ එක පදයක් මේ සමීකරණ මෙන්න තව පදයක්. මේ පැත්තේ මේ පද දෙකක් තියෙන්නේ. මේ පද දෙක එකතු කිරීම ලකුණකින් තමයි වෙන් කරලා තියෙන්නේ. එහෙනම් අපිට මෙන්න මේ A ඉතිරි කරගන්න නම් මෙන්න මේ 6 නැති වෙන්න ඕන. මේ 6 නැති වෙන්න ඕන. එතකොට එකතු කිරීමේ 6ක් එකතු කරලා තියෙන 6ක්. 6ක් එකතු කරලා තියෙනවා නම් ඒ 6 නැති කරන්න අපිට පුළුවන් මොකද කරන්න? 6ක් අඩු කරන්න. එහෙනම් මේ පැත්තෙන් 6ක් අඩු කරන්න. ඔන්න මම මේ සමාන ලකුණේ වම් පැත්ත ගැන කියන්නේ. 6ක් අඩු කරා. එතකොට මොකද වෙන්නේ? 6යි 6යි කපල යනවා. බලන්න කරන විදිය. ඒ එකතු කිරීම 6. ඒට 6ක් එකතු වෙලා තියෙන්නේ. ඒ හොයන්න ඕනේ. ඉතින් මෙන්න මේ 6 අඩු කරලා දාන්න. දැන් මොකද වෙන්නේ? ධන 6. මේ 6න් 6ක් අඩුනාම බිඳුවයි. එහෙනම් ඒ 6 කපල යනවා. ඉතුරු වෙන්නේ A. දැන් මේ සමාන සමීකරණයක්නේ. සමීකරණයක් වුණාට පස්සේ මේ පැත්තේ කරන දේ අනිවාර්යයෙන් මේ පැත්තෙත් කරන්න ඕන. එහෙනම් මෙතනින් 6ක් අඩු කරා නම් අනිත් පැත්තෙත් 6ක් අඩු කරන්න ඕනේ. එහෙනම් දකුණු පැත්තෙත් ඔය දෙයමයි. එහෙනම් 6ක් අඩු කරා නම් 6ක් අඩු කරන්න ඕන. 6ක් එකතු කරා නම් මේ පැත්තෙත් 6ක් එකතු කරන්න ඕන. මේක අපි තුන් දෙකෙන් වැඩි කරා කියලා. එහෙනම් මේ පැත්තෙත් අනිවාර්යෙන් දෙකෙන් වැඩි කරන්න. මේ සමීකරණය මේ පැත්ත 10න් බෙදුවා නම් අනිවාර්යෙන් මේ පැත්තත් 10න් බෙදන්න ඕනේ. ඒතර මේ පැත්තේ කරන දේ අනිවාර්යෙන් මේ පැත්තෙත් කළ යුතුයි. හරිද? රයිට්. එහෙනම් මෙතන මොකද්ද වෙන්නේ? මේ 6යි 6ක් අඩු වුණාම බිඳුවක් වෙලා A විතරයි ඉතුරු වෙන්නේ. ඔන්න අපිට හොයාගන්න ඕන එක A. A සමානයි එහෙනම් 15න් 6ක් අඩු කරන්න. 15න් 6ක් අඩු වුණාම කීයද? උත්තරේ 9. එහෙනම් A වගගේ 9යි. ඊට පස්සේ බලමු රෝම ඉලක්කම් 2. ඔන්න බලමු ගන්න. 3x අඩු කිරීම 6 සමානයි 18යි. 3x අඩු කිරීම 6 සමානයි 18යි. මේකෙත් විසඳනවා කියලා කියන්නේ නොදන්න පදේ හොයන එකට. නම් මේක x නේද නොදන්න පදේ. එහෙනම් අපි x හොයන්න ඕන. බලමු කරන විදිය. මේ පැත්තේ පද දෙකක් තියෙනවා. සමීකරණේ වම් පැත්ත. සමාන ලකුණ මේ දකුණු පැත්තේ තියෙන 18. එහෙනම් නොදන්න පදේ තියෙන වම් පැත්තේනේ. වම් පැත්තේ x තනි කරගන්න ඕන. x තනි කරනවා කියන්නේ x විතරක් ඉතුරු කරගන්නවා කියන්නේ. හරි. එතන මුලින්ම බලන්න මේ x 3න් වැඩි වෙලානේ තියෙන්නේ මෙතන. x 3න් වැඩි වෙලා 6ක් අඩු වෙලා. එහෙනම් මුලින්ම අයින් කරගන්න ඕන මෙයා. දැන් මේක සම්පූර්ණ පදයක්නේ. මෙයා නැති පද මුලින්ම අයින් කරගන්න. එහෙනම් මේ පදේ x නෑනේ. මෙයා මුලින්ම අයින් කරගන්න පුළුවන්. x නැති පද මුලින්ම අයින් කර. ඒතරවට පේනවා මේකින් 6ක් අඩු වෙලා තියෙන්නේ. එහෙනම් 6ක් අඩු වෙච්ච එකෙන් මේ 6 නැති කරගන්න නේවන. අඩු වෙච්ච 6ක්. එහෙනම් 6 නැති කරන්න මොකද කරන්නේ? 6ක් එකතු කරන්න. එහෙනම් මේකේ 3යි x මේක හැමමයි 6ක් අඩු වෙච්ච නිසා 6ක් එකතු කරන්න. දැන් මොකද වෙන්නේ? ඍණ 6 ධන 6 කියන්නේ බිඳුවයි. එතන 6 කපල යනවා. එතන මේ පැත්තටත් ওই විදිහටම 6ක් එකතු කරන්න අවශ්‍යයි. අනිවාර්යයෙන්. right. දැන් මොකද වෙන්නේ? මෙන්න මේකයි බිඳුවක් වෙනවා. ඒ කියන්නේ කපල යනවා වගේනේ. ඉතුරු වෙන්නේ 3යි x විතරයි.
3x සමානයි අර පැත්තේ 18යි 6යි එනවා 24. ඔන්න බලන්න. මේ තියෙන්නේ 3x. දැන් ඔහම හදලා ළමේ කාර්යය ඉවරයි. කියලා දාලා තියෙනවා ලකුණු දෙන්නේ නැහැ. මේ හොයලා තියෙන්නේ 3x. අපිට 3x නෙවෙයි ඕන. x හොයන්න ඕන තනි කර x විතරයි. x විතරයි තනි කර ගන්න ඕන. right. එහෙනම් මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? 3x වලින් වැඩි වෙලා. එහෙම නැත්නම් x 3ෙන් වැඩි වෙලා. මෙතන වැඩි කිරීම ලකුණක් තියෙන්නේ. එහෙම දාලා තිබුණ තුනට වැඩි කිරීම ලකුණ. ඒතර මෙන්න මේ වැඩි කිරීලා තියෙනවා නම් x 3ෙන් වැඩි කරලා තියෙනවා. ඒතර ඔයාලට මතක තියාගන්න මෙහෙම හැමතිස්සෙම අපි කරන්න ඕන ප්‍රතිවිරුද්ධ දේ. يعني එකතු කිරීම තියෙනවා නම් මම මේ කියන ගණන් වලදී එකතු කිරීම කරලා තියෙනවා නම් x ට එකතු කරලා තියෙනවා නම් මොකක් හරි අඩු කරන්න ඕන. x කෙන් මොන හරි අඩු කරලා තියෙනවා නම් ඒකේ ප්‍රතිවිරුද්ධ දේ එකතු කරන්න ඕන. වැඩි කරලා තියෙනවා නම් ප්‍රතිවිරුද්ධ දේ බෙදන්න ඕන. බෙදලා තියෙනවා නම් වැඩි කරන්න ඕන. මොන මතක තියාගන්න. එහෙනම් මෙහා x 3ෙන් වැඩි කරලා තියෙන්නේ. වැඩි කරලා නම් ප්‍රතිවිරුද්ධ දේ මේ 3 අයින් කරගන්න ඕනේ ඉඳලා මොකද කරන්න ඕන? 3ෙන් බෙදන්න ඕන. බෙදුවොත් නේද මේ 3 කපලා ගිහිල්ලා ඒ 3 නැති වෙන්නේ. හරි. එහෙනම් මේ සමීකරණයක් නිසා මේ පැත්තේ කරපු දේ මේ පැත්තෙත් කරන්න ඕනේ නම් 3ෙන් බෙදන්න ඕන. දැන් මේ 3යි කපලා යනවා. කියන්නේ 3ෙන් බෙදෙනවා. 3 1යි 3 3 1යිනේ. එක වැඩි කිරීම x කියන්නේ x එකෙන් බෙදුවත් xමයි. මේ පැත්ත ඉතුරු වෙන්නේ x. 24 3ෙන් බෙදන්න උත්තරය 8යි. හරි ක්ලියර් කරගන්න. බලන්න පුනරීක්ෂණ අභ්‍යාස 3 වෙනි ප්‍රශ්නේ. පුනරීක්ෂණ අභ්‍යාස 3 වෙනි ප්‍රශ්නේ. එතකොට ඒකේ වාට දැන් මම හිතන්නේ පුළුවන්. ගොඩක් ඒවා පුළුවන්නේ. මම ඒකේ කරනවා රෝමිලක්කම් 5. රෝමිලක්කම් 5. හරිත් ඒවා ලේසි. මේකත් ලේසි ඉතින්. 5 කියන්නේ 4යි x අඩු කිරීම 1 සමානයි 19. බලන්න. x 4ෙන් වැඩි කරලා එයින් එකක් අඩු කරාට පස්සේ සමාන වෙලා තියෙන 19ට. එහෙනම් මේක මුලින්ම අයින් කරගන්න ඕනේ මොකද්ද? මේක සම්පූර්ණ පදයක් නේ. x 4ෙන් ගුණ වෙච්ච එක සම්පූර්ණ පදයක්. මේක වෙන පදයක්. එහෙනම් මේ වෙන පද මුලින් අයින් කරන්න. වෙන පද කියන්නේ මෙන්න මේක අයින් කරගන්නවා. එක අයින් කරගන්න ඕන. මොකද වෙලා තියෙන්නේ 4යි x වලින් එකක් අඩු වෙලා. එහෙනම් මොකද කරන්නේ? ප්‍රතිවිරුද්ධ දේ කරන්න. එහෙනම් එකක් එකතු කරන්න. මේ පැත්තටත් එහෙනම් එකක් එකතු කරන්න. දැන් මොකද වෙන්නේ? මේකයි බිඳුවක් වෙනවා. ඉතුරු වෙන්නේ 4x සමානයි මේ පැත්තේ එනවා 20යි. මේ 4x වලින් වැඩි වෙලා x 4ෙන් වැඩි වෙච්ච නිසා 4 අයින් කරගන්න ඕන දැන්. 4 අයින් කරගන්න. කියන්නේ 4x තනි කරගන්න 4 අයින් කරන්න එපා. එහෙනම් මොකද කරන්න ඕන? 4ෙන් බෙදන්න ඕන. මේ පැත්තත් 4ෙන් බෙදන්න. එතන මේ 4 කපලා යනවා. ඉතුරු වෙන්නේ x සමානයි 24ෙන් බෙදුවාම 5යි. 24ෙන් බෙදුවම 5යි. ඊළඟට බලන්න රෝමිලක්කම් 6. රෝමිලක්කම් 6 මේ පුනරීක්ෂණ අභ්‍යාස රෝමිලක්කම් 6 3x ධන 22 සමානයි 13යි 3x ධන 22 සමානයි 13යි. ඒතර මේකත් විසඳනවා කියන්නේ මොකද්ද කරන්න ඕන? x හොයන x හොයන. හරි. ඒතර බලන්න මෙතන නේද x තියෙන්නේ. මෙතන එකතු කිරීම 22ක්. මේ වෙන පදයක් නේ. මේ පදේ තමයි x තියෙන්නේ. මෙන්න මේක අයින් කරන්න මුලින්ම 22 අයින් කරන්න. එකතු කිරීම 22ක්. 22ක් එකතු වෙලා නම් අයින් කරන්න 22ක් අඩු කරන්න. එහෙනම් සමීකරණයක් නිසා අනිත් පැත්තෙනොත් අනිවාර්යෙන් 22ක් අඩු කරන්න. මේ පැත්තේ කරපු දේ මේ පැත්තෙත් කරනවා. හරි. දැන් මොකද වෙන්නේ? 22 22ක් අඩුවම බිඳුවයි. ඉතුරු වෙන්නේ මේ පැත්තේ 3යි x. මේ දෙක නැති වෙලා යනවනේ. 3යි x සමානයි 13න් 22ක් අඩු කරන්න බෑ. පොඩි ගිලකුවක් අඩු කරන්න බෑනේ. ඒතර ඔයා ඉගෙනගෙන තියෙනවා ධන සංඛ්‍යාවක් සහ ඍණ සංඛ්‍යාවක් එකතු කිරීමක්. සංඛ්‍යාව දෙවර්ගයෙන් නම් ලකුණු දෙවර්ගයෙන් නම් මොකද කරන්නේ? ලොකු එකෙන් ලකුණ අමතක කරලා ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න ලොකු එකේ ලකුණ දාන්න. ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න ලොකු එකේ ලකුණ දාන්න. එහෙනම් මෙයා ධන සංඛ්‍යාවක් මෙයා ඍණ සංඛ්‍යාවක් නේ. මෙන්න මේ විදිහට දෙවර්ගයෙන් තියෙන වෙලාවට අපි කරන්නේ ලකුණ අමතක කරලා ලොකු එකෙන් පොඩි එක අඩු කරනවා. ලොකු එකෙන් පොඩි එක අඩු කරන්නේ කියන්නේ 22න් 13ක් අඩු කරන්න. 22න් 13ක් අඩු නාම 9. 22න් 13ක් අඩු කරලා එන උත්තරේට ලොකු එකේ ලකුණ දාන්න. මේ දෙන්නගේ ලොකු කවුද? 22නේ. 22ගේ ලකුණ මොකද්ද? ඍණ. එහෙනම් උත්තරේ ඍණ 9යි. උත්තරය ඍණ 9යි.
එහෙනම් මේක නෙමෙයි උත්තරේ. මේ ආවේ 3x නේ. 3x නෙමෙයි අපිට හොයන්න ඕන. 3x සමානයි ඍණ 9. හොයන්න ඕන x. එහෙනම් මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? x 3ෙන් වැඩි කරලා තියෙන්නේ. එහෙනම් 3ෙන් බෙදලා දාන්න. මේ පැත්තත් 3ෙන් බෙදලා දාන්න. 3 කපලා යනවා. x සමානයි මේ බලන්න. ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් බෙදන්න ඕන. ඍණ 9 බෙදන්න ධන 3. ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් බෙදුවාම උත්තරය ඍණ. අන්න ඒක මතක තියාගන්න. ඊට ලකුණ අමතක කරලා දැන් සංඛ්‍යාව බෙදමු. ඇයි ලකුණ ගත්තනේ? ලකුණ ඍණ. 9 3ෙන් බෙදුවා 3යි නම් උත්තරේ x සමානයි. x සමාන කීයද? ඍණ 3. හරි සටහන් කරගන්න. ඊළඟට යන්න 17 දෙක අභ්‍යාසයට. 17 දෙක අභ්‍යාස. 17 දෙක අභ්‍යාසයේ බලන්න කියවන ප්‍රශ්න අංක 1 පහත දැක්වෙන එක් එක් සරල සමීකරණ විසඳන්න විසඳුමේ නිර්වද්‍යතාවද පරීක්ෂා කරන්න කියලා කියනවා. ඊට පස්සේ නිර්වද්‍යතාවද පරීක්ෂා කරන්න. කියන හරිද වැරදිද කියලා කියන්නේ. ඒක බලන්න රෝමිලක්කම් 1 x බෙදීම 5 සමානයි 2යි. දැන් මේකේ විසඳන්න කියන්නේ x හොයන්න කියලා කියන එක. x හොයන්න ඕන. බලන්න මොකක්ද වෙලා තියෙන්නේ? x 5න් බෙදිලා. x 5න් බෙදිලා නම් මම කිව්වා හැමතිස්සෙම ඒ තියෙන දේ ප්‍රතිවිරුද්ධ දේ කරොත් තමයි අපිට x හොයාගන්න පුළුවන් කියලා. එහෙනම් මේක 5න් බෙදිලා නම් මේ 5නේ අයින් කරගන්න ඕන. ඔන්න 5 අයින් කරා නම් අපිට x හොයාගෙන එනවා. x නේ තනි කරගන්න ඕන. එහෙනම් බෙදීම 5ක් නම් ඒකේ ප්‍රතිවිරුද්ධ දේ. බෙදීම කියන්නේ ප්‍රතිවිරුද්ධක වැඩි කිරීම. එහෙමනම් මේක 5න් වැඩි කරන්න. බලන්න 5න් වැඩි කරනකොට මොකද්ද වෙන්නේ? මේ 5යි 5යි කපලා යනවා. ඒතර ඉතුරු වෙන්නේ x. එහෙනම් සමාන ලකුණ අනිත් පැත්තත් මොකද කරන්න ඕන? මේ පැත්තේ කරපු දේ 5න් වැඩි කරා නම් මේ පැත්තත් 5න් වැඩි කරන්න. දැන් බලන්න මේ 5යි 5යි කපලා යනවා. පාට 5 එකයි පාට 5 එකයි. එකෙන් වැඩි කරලා එකෙන් බෙදුවා කියලා වෙනසක් වෙන්නේ නැහැ. උත්තරේ x. එහෙනම් මේ පැත්තේ x සමානයි මේ පැත්තේ නම 5 වරක් 2 10 යන x වලගේ 10 x වලගේ 10. ඊළඟ රෝමිලක්කම් දෙකට යමු. මේකේ තියෙනවා අන්න මම බෝඩ් එකේ දාලා තියෙන්නේ a බෙදීම 3 එකතු කිරීම 1 සමානයි 3යි. එහෙනම් බලන්න a තියෙන්නේ කොතනද? a තියෙන්නේ මෙන්න මේ පදේ. මේක පදයක්. ඒතර මේක තව පදයක්. මේක තව පදයක් නේ. එහෙනම් මෙතන තියෙන එක මුලින් අයින් කරන්න බෑ. මුලින්ම කරන්න ඕන දැන් වම් පැත්තේ a තියෙන්නේ. වම් පැත්තේ අනිත් පද අයින් කරන්න. a නැති පද අයින් කරන්න. ඉතින් a තියෙන්නේ මේකේ නම් මෙන්න මේක a නෑනේ. මේක මුලින්ම අයින් කරගෙන ඉන්න. එකතු කරලා තියෙන එකක්. නෑ එකතු කිරීම එකක් තියෙන එකක් අයින් කරන්න නම් අඩු කිරීම එකක් දාන්න. එහෙනම් අනිත් පැත්තනොත් අඩු කිරීම එකක්. දැන් මේ 1 0.0 කපලා යනවා. ඉතුරු වෙන්නේ a බෙදීම 3යි. a බෙදීම 3යි කියන්නේ සමානයි 3න් 1 2යි. ඔන්න. a බෙදීම 3 සමානයි 2යි. දැන් මෙතනින් a හොයන්න ඕන. මම දැන් මෙතන ලියන්න. a හොයන්න ඕන නම් මොකද්ද කරන්න ඕන? මෙන්න මේ බෙදීම 3 නැති වෙන්න එපා. බෙදීම 3 නැති වෙන 3ෙන් බෙදලා නම් නැති කරන්න ඊට ප්‍රතිවිරුද්ධ දේ කරන්න ඕන. 3ෙන් වැඩි කරන්න. එහෙමනම් a බෙදීම 3 මේ 3 අයින් කරගන්න 3ෙන් වැඩි කරා. එතන සමාන ලකුණ සමීකරණයක් නිසා අනිත් පැත්තත් මේ පැත්තේ කරපු දේ 3ෙන් වැඩි කරා. හරිද? එතකොට මෙතන 3යි 3යි කපලා යනවා. a සමානයි දෙවරක් 3 6යි. උත්තරේ 6ක් එයි. උත්තරේ 6යි. ඊළඟට බලන්න රෝමිලක්කම් 4. එම අභ්‍යාසක රෝමිලක්කම් 4. 2x බෙදීම 5 අඩු කිරීම 1 සමානයි 7. හරි. එතකොට මෙතනත් බලන්න x තියෙන්නේ මෙන්න මේ පදේ. මේ සම්පූර්ණ එක පදයක්. සම්පූර්ණ පදයක්. x දෙකෙන් වැඩි කරලා 5න් බෙදලා. මේ සම්පූර්ණ එක පදයක්. මේක වෙන පදයක්, මේක වෙන පදයක්. හරිද? එහෙනම් මේ x පදේ තියේදී අනිත් ඒවා අයින් කරගන්නකො. ඒ කියන්නේ මේ අඩු කිරීම එක අයින් කරගන්න. x තියෙන පදේ තියාගෙන අනිත් පද අයින් කරගන්න එක තමයි මුලින් කරන්නේ. එහෙනම් මේ අපි අයින් කරන්නේ මේ පැත්ත විතරයි. x තනි කරගන්න නෙවන. එහෙනම් මේ x තියෙන පදේ ඉතුරු කරගෙන මේක අයින් කරනවා. අඩු කිරීම එකක් තියෙන්නේ. එහෙනම් ඒක නැති කරන්න නම් මොකද කරන්නේ? ඊට ප්‍රතිවිරුද්ධ දේ එකතු කිරීම එකක් දාන්න. මේ පැත්තෙනුත් එකතු කරන්න එකක්. දැන් මේ දෙන්න බිඳුවක් වෙනවා. ඉතුරු වෙන්නේ 2x බෙදීම 5 සමාන 7යි 1යි 8යි. 7යි 1යි කියද?
7යි 1යි 8යි. හරි. ඊට පස්සේ මොකක්ද වෙලා තියෙන්නේ? දැන් මෙතන බලන්නකො මේ x දෙකෙන් වැඩි කරලා පහෙනුත් බෙදලා. x දෙකෙනුත් වැඩි කරලා පහෙනුත් බෙදලා නම් අපි මෙතන මුලින්ම අයින් කරන්න ඕන මෙන්න මේ බෙදිච්ච එක. ඔන්න මතක තියාගන්න. වැඩි කිරීමයි බෙදීමයි දෙකම තියෙන වෙලාවට මුලින්ම මේ බෙදපු සංඛ්‍යාව අයින් කරගන්න. එහෙනම් මේ පහෙන් බෙදිලා නම් ඒක අයින් කරන්න මොකද්ද කරන්නේ? මේ පහ අයින් කරන්න නම් මොකද්ද කරන්නේ? බෙදීමක් නම් ඊට ප්‍රතිවිරුද්ධ දේ පහෙන් වැඩි කරන්න. එහෙනම් මේ පැත්තත් පහෙන් වැඩි කරන්න. මේ 5යි 5යි කපල යනවා. ඉතුරු වෙන්නේ 2x සමානයි මේ පැත්තේ 8 5 40යි. එහෙනම් දැන් ලේසි. 2 ඒ වැඩි කිරීම x නිසා මේක මොකද කරන්නේ? 2ෙන් බෙදන්න ඕන. ඒක 2යි 2යි කපල යනවා. x සමානයි 42ෙන් බෙදුවොත් වෙනවා 20ක්. නම් පිළිතුර 20යි. ඊට පස්සේ බලන්න ඒකෙම රෝමිලක්කම් 5. රෝමිලක්කම් 5 මොන බෝඩ් එකේ දාලා තියෙන්නේ 3 අඩු කිරීම 2යි y බෙදීම 5 සමානයි 1යි 5න් 4 මිශ්‍ර සංඛ්‍යාවක් තියෙනවා. ඊතර ළමයි ඔන්න මිශ්‍ර සංඛ්‍යාවක් ආපු ගණන් වල කරන්න ඕන මුල්ම පියවර තමයි මෙන්න මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරගන්න. මේක මුලින්ම කරගෙන ඉන්න. මේක විෂම භාගයක් කරගෙන ඉන්න. හරි එහෙනම් අනිත් ටික ඒ විදිහටම ලියා ගන්න. මේ පැත්තේ 3 අඩු කිරීම 2යි y බෙදීම 5 සමානයි මෙන්න මේක විෂම භාගයක් කරන්න. 5 එකෙන් වැඩි කරලා 4ක් එකතු කරන්න. 5 වරක් 1 5යි 5ට 4ක් එකතු වුණාම 9යි. ඒ ආවේ 9 හරය මේ හරයමයි 5. හරි. දැන් ඔන්න සාමාන්‍ය විදියට දැන් බලමු මෙතන හොයන්න ඕනේ මොකද්ද කියලා. මේ y තමයි හොයන්න ඕන. ඒතර y තියෙනවා මෙන්න මේ සම්පූර්ණ පදය ඇතුලේ. y දෙකෙන් වැඩි කරලා 5ෙන් බෙදලා තියෙන්නේ. ඒතර මේ සම්පූර්ණ පදේ තමයි y තියෙන්නේ. වම් පැත්තේ තියෙන අනිත් පදේ තමයි මේ 3. අනිත් පදේ තමයි 3. ඒතර මේ 3ක් අඩු වෙලාද එකතු වෙලා? දැන් සමාන ළමෙක්ට මේක බලපු ගමන් අඩු වෙලා කියලා තමයි පේන්නේ. නෑනේ අඩු කිරීම ලකුණ තියෙන්නේ මේකේ. 2y බෙදීම 5 තමයි අඩු කිරීම ලකුණ තියෙන්නේ. හැමතිස්සෙම එයාගේ ඉස්සරහා තියෙන ලකුණ තමයි එයාගේ ලකුණ වෙන්නේ. එහෙනම් මේ 3 ලකුණ මොකද්ද? 3 ලකුණ ධන. එහෙනම් මේ මෙතන මේ එකතු කිරීම 3ක් තියෙන්නේ. 3ක් එකතු කරලා තියෙන්නේ. ඕක ළමයිට පටලැවෙනවා නම් මම පද දෙක මාරු කරලා ලියන්නම්. මේකේ ලකුණ තමයි ඍණ 2y බෙදීම 5. මේකේ ලකුණ ඍණනේ. මේකේ ලකුණ ඉස්සරහා ලකුණ මෙයාගේ ලකුණ ධන. ධන සමානයි 3. හරි. මේම ලියන්න අවශ්‍ය නැහැ. ඔයා තේරුම් ගන්න. එයාගේ ඉස්සරහා තියෙන ලකුණ තමයි අයත් වෙන ලකුණ වෙන්නේ. හරි. ඊට බලන්න එන මේක තියාගෙන මෙන්න මේ පදේ අයින් කරන්න. එකතු කිරීම 3ක් නිසා 3ක් අඩු කරන්න. එහෙනම් අඩු කිරීම 3ක් මේ පැත්තට 3ක් අඩු කරන්න. හරි. දැන් අඩු කළා මොකද වෙන්නේ? මෙතන මේ 3යි 3යි කපලා යනවා. ඉතුරු වෙන්නේ ලකුණත් එක ගන්න ඍණ 2යි y බෙදීම 5. ඍණ 2යි y බෙදීම 5 සමානයි මෙන්න මෙතන 5න් 9න් අඩු කරන්න ඕන 3. 5න් 9න් 3ක් අඩු කරන්න. 5න් 9න් 3ක් අඩු කරන්න ඕන. කොහොමද මේක සුළු කරන්නේ? පූර්ණ සංඛ්‍යාවකින් භාග සංඛ්‍යාවකින් පූර්ණ සංඛ්‍යාවක් අඩු කරන්න. එතකොට කරන්න ඕන මෙන්න මේ පූර්ණ සංඛ්‍යාව භාග සංඛ්‍යාවක් කරගන්න. මෙන්න භාග සංඛ්‍යාවක් කරන්න යටට එක දාන්න. 3 බෙදීම එක කියන්නේ 3ම තමයි. වෙනසක් වෙන්නේ නැහැ. දැන් මොකද්ද වෙන්න ඕන? මෙයාගේ හරය 5, මෙයාගේ හරය 1. හරය සමාන කරගන්න ඕන. එහෙනම් මේ 5 එකේ පොදු හරය කියන්නේ 5. මෙයා 5 නම් මෙයත් 5 කරගන්න. මොකද්ද කරන්නේ? 5න් වැඩි කරනවා එහෙනම් උඩත් 5න් වැඩි කරනවා. හරිද? ඔන්න හරය සමාන කරගත්තා. 5න් 9 අඩු කිරීම 5න් 5 3 15යි. මෙතන 1 වරක් 5 5යි 3 වරක් 5 15යි. හරි. දැන් මේ පැත්ත තියාගෙන මේ පැත්ත සුළු කරගෙන යමු ටික. මේ පැත්ත මේවම ලියා ගන්න සමානයි. දැන් හරය සමානයි. එහෙනම් පුදු හරය කීයද? 5. ලවය සුළු කරන්න 9න් අඩු කරන්න 15ක්. 9 අඩු කිරීම 15 කියන්නේ 9න් 15ක් අඩු කරන්න. 9න් 15ක් අඩු කරන්න බෑ. මම කලින් කියලා දුන්නා. ඒගොල්ලන්ට මොකද කරන්නේ?
මෙයා ධන සංඛ්‍යාවක් මෙයා ඍණ සංඛ්‍යාවක් දෙවර්ගෙන් නම් ලොකු එකෙන් පොඩි එක අඩු කරලා ලොකු එකේ ලකුණ දාන්න. එහෙනම් මේ 15 9ක් අඩු කරන්න 6යි ලොකු එකේ ලකුණ කියන්නේ ඍණ 15 ලකුණ ඍණනේ ඍණ 6 බෙදීම යට වෙනවා 5. මෙතන එනවා ඍණ 2y බෙදීම 5. ඔය විදිහට එක ලියා ගන්න. හරි. දැන් මේ පැත්ත සුළු කරා. දැන් අපි මෙතනින් y තනි කරගමු. y තනි කරන්න නම් මොකක්ද වෙලා තියෙන්නේ මෙතන? y දෙකෙන් වැඩි කරලා 5න් බෙදලා. ඒතර වැඩි කිරීමයි බෙදීමයි දෙකන තියෙන ලාට මම කිව්වා මුලින්ම ඔය බෙදීම එක අයින් කරගන්න. බෙදීම එක අයින් කරගන්න. නම් මේ 5න් බෙදිච්ච නිසා ඒකේ 5 අයින් කරන්න නම් 5න් වැඩි කරනවා. මේ පැත්තත් එහෙනම් 5න් වැඩි කරන්න. 5යි 5යි කපල යනවා. ඉතුරු වෙන්නේ ඍණ 2y සමානයි. මෙතනත් 5යි 5යි කපල යනවා. දකුණු පැත්ත. මේ පැත්ත ඉතුරු වෙන්නේ ඍණ 5. sorry ඍණ 6. හරි. දැන් මෙතන පැහැදිලිව ගත්තොත් මේක තියෙන්නේ 2 වැඩි කිරීම y නේ. මම තියෙන විදිය ලිව්වා. ඍණ 2 වැඩි කිරීම y. y ඍණ 2කින් වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් අපිට ඕන y නේ. y ඕන නම් මෙන්න මේ ඍණ 2 නැති වෙන්න ඕන. එහෙනම් වැඩි කරපු එකක් නැති කරන්න බෙදන්න ඕන. ඒතොර ඍණ 2ම නැති කරන්න නම් ඍණ 2කින්ම බෙදන්න. ඍණ 2කින්ම බෙදන්න. ඍණ 2යි කපල යනවා. ඒතොර මේ පැත්තත් ඍණ 2කින් බෙදන්න. මේ පැත්ත බෙදපු සංඛ්‍යාවෙන් තමයි මේ පැත්තත් බෙදන්න ඕන. දැන් මේ ඍණ 2යි කපල යනවා. ඉතුරු වෙන්නේ y සමානයි. මෙන්න මෙතන බලන්න. ඍණ සංඛ්‍යාවක් බෙදීම ඍණ සංඛ්‍යාවක්. ඍණ ඍණෙන් බෙදුවාම උත්තරේ ධන. උත්තරේ ලකුණ ධන 6 දෙකෙන් බෙදුවම 3. එහෙනම් y වලගය 3යි. ඊට පස්සේ බලන්න රෝමි ලක්ෂණ 6. 5යෙන් බෙදීම 16 අඩු කිරීම 2 සමානයි භාගයයි. දැන් මෙතෙන්දිත් හොයන්න ඕන m වලගය. මුසඳල්ම කියන්නේ m හොයන්න. හරි බලමු m තියෙන්නේ මෙන්න මේ පදේ m 5න් වැඩි කරලා 16න් බෙදලා. ඒතර මේ සම්පූර්ණ පදය ඇතුලේ තමයි m තියෙන්නේ. දැන් සමීකරණේ වම් පැත්තේ පද දෙකක් තියෙනවා. එකක් මේක මෙන්න අනිත් එක. m තියෙන පද ඉතුරු කරගෙන අනිත් ඒවා අයින් කරන්න. කියන්නේ මෙන්න මේක අයින් කරන්න. දෙක එන දෙකක් අඩු වෙලා අයින් කරන්න නම් මොකද කරන්නේ? දෙකක් එකතු කරන්න. අඩු වෙච්ච දෙක අයින් කරන්න. දෙකක් එකතු කරන්න. එහෙනම් අනිත් පැත්තට දෙකක් එකතු කරන්න. අනිත් පැත්තට දෙකක් එකතු කරන්න. හරි. හරි. ඊට මොකද වෙන්නේ? මේ 2යි බිඳුවක් වෙනවා. මේ පැත්ත ඉතුරු වෙනවා 5යි m බෙදීම 16 සමානයි. මෙතන තියෙන භාගයට දෙකක් එකතු කරන්න. භාගයට දෙකක් එකතු වුණාම කීයද? පාන් 2යි තව භාගික ගෙනවොත් කීයද? පාන් 2මාරක්. එහෙනම් මෙතන 2යි 2කින් එකක් එයි. 2යි 2කින් එකක්. හරිද? හරි. එතකොට මෙන්න මේක මේ මිශ්‍ර සංඛ්‍යාවක් නේ. ඉතින් මේ වගේ තියාගන්න එපා. මේක විෂම භාගයක් කරන්න. මේක විෂම භාගයක් කරන්න ඊළඟ පේජි. මේක විෂම භාගයක් කරොත් එනවා හරයට 2මයි 9 දෙවරක් 2 4යි එකක් එකතු කරන්නේ කීයද? 5යි. මේ පැත්ත මේකම තමයි. 5යෙන් බෙදීම 16. right. දැන් එහෙනම් මේ පැත්ත හරි. දැන් ආයන් වම් පැත්තට. වම් පැත්තේ දැන් මොකක්ද වෙලා තියෙන්නේ? m 5න් වැඩි වෙලා ආයි 16 න් බෙදිලා. ඒතර වැඩි කිරීමයි බෙදීමයි දෙකම තියෙන වෙලාවට මම කිව්වා මුලින්ම මේ බෙදපු එක අයින් කරගන්න. 16න් බෙදිච්ච නිසා ඒක අයින් කරන්න 16න් වැඩි කරන්න. එහෙනම් අනිත් පැත්තත් 16න් වැඩි කරන්න. අර දෙපැත්තම 16න් වැඩි කරා. මේ පැත්ත 16 කපල යනවා. උත්තරේ මම මෙතන ලියන්නම්. ඉතුරු වෙන්නේ 5m. 5m සමානයි මේ පැත්ත බලන්න සුළු කිරීම. මේ දෙන්න දෙකෙන් කපන්න පුළුවන්. 2ට 2 1යි 16ට 2 ඒවා 8ක් එනවා. එහෙනම් 8 වැඩි කරන්න 5න් 8 වරක් 5 40යි. 8 වරක් 5 40යි. මේ ආවේ 5 වැඩි කිරීම m නිසා මේක මම 5න් බෙදනවා. අර පැත්තත් 5න් බෙදන්න. එතන 5යි 5යි කපල යනවා. m සමානයි 40යි 5න් බෙදුවාම 8යි. m වලගේ 8ක් එනවා. ඊළඟට මාතෘකාව ලියා ගන්න. එක් වරහණක් සහිත සමීකරණ විසඳීම. එක් වරහණක් සහිත සමීකරණ විසඳීම. හරි බලමු වරහන් එකක් තියෙන සමීකරණ විසඳන්නේ කොහොමද කියලා. මම කෙලින්ම අභ්‍යාස ගණන් ටිකම කරන්නම්. බලන්න රෝමි ලක්ෂණ 1
17 3 අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. මම ගාන බෝඩ් එකේ දාලා තියෙන්නේ දෙවාරයක් x ධන 3 සමානයි 8. මේක එක වරහණක් තියෙනවා. මේ වරහණ ඇතුලේ තියෙනවා පද දෙකක්. x එකතු කිරීම 3. මේ වරහණ එළියේ තියෙන්නේ 2. ඒතර මේකෙන් කියන්නේ මේ වරහණ ඇතුලේ තියෙන සියලුම පද දෙකෙන් වැඩි කරන්න කියන අදහස. මේක වචනයෙන් ලිව්වොත් x ට 3ක් එකතු කර ලැබෙන පිළිතුර දෙකෙන් වැඩි කරාම සමානයි 8 කියන එකනේ. හරි දැන් මෙන්න මේ වගේ ගානක් හදද්දී මේ මුලින්ම වරහණෙන් පිටත තියෙන සංඛ්‍යාව තමයි අයින් කරන්නේ. වරහණෙන් පිටත තියෙන සංඛ්‍යාව අයින් කරන්න ඔය එක ක්‍රමයක්. මෙන්න මේ දෙක අයින් කරන්න. එතකොට මෙතන වැඩි වෙලා තියෙන හින්දා වැඩි කිරීම ලකුණ දාලා තිබුණ නැතුණාට ඔතන තියෙන වැඩි කිරීම ලකුණ. දෙකෙන් වැඩි වෙලා තියෙන හින්දා මේ දෙක අයින් කරන්න නම් මොකද්ද කරන්න ඕන? දෙකෙන් බෙදන්න ඕන. දෙකෙන් බෙදන්න ඕන. මම මේ පැත්ත දෙකෙන් බෙදනවා. ඒතර මේ සම්පූර්ණ එක දෙකෙන් බෙදන්නේ කොහොමද? මෙතන මේ දෙකම දැන් එක පදයකට ඇවිල්ලා තියෙන වරහණක් දාලානේ. මේ සම්පූර්ණ එකක්. ඒක දෙකෙන් වැඩි කරලා තියෙන්නේ. දෙකෙන් බෙදුවම මොකද්ද වෙන්නේ? මේ 2 කපල යනවා. හැබැයි ළමයි මේ විදියට දෙකෙන් බෙදන්නේ මේ පැත්තත් දෙකෙන් බෙදනවා නම් පමණයි. අපි તો මෙතන පහ තිබ්බ කියලා. පහ තිබ්බනම් මේක පහෙන් බෙදනවා. පහෙන් බෙදුවාම පහ කපල යනවා. හැබැයි මේ පැත්ත හරියට පහෙන් බෙදෙන්නේ නෑ. එතකොට ඒ වගේ වෙලාවට බෙදන්න යන්න එපා. බෙදෙන්නේ නැත්නම් බෙදන්න යන්න එපා. අතර ලේසිම විදිය තමයි මෙහෙම බෙදෙන ඒව ආවොත් බෙදුව ගමන් ඉක්මනටම වරහන අයින් වෙනවා එකපාරම. දැන් මේක දෙකෙන් බෙදෙන ඉන්න ප්‍රශ්නයක් නෑ. ඔන්න දෙකෙන් බෙදුවා. දැන් මෙතන 2 කපල යනවා. ඒතකොට ඉතුරු වෙන්නේ x ධන 3. ඔන්න වරහන නැති වුණා. හරිද? වරහන නැතුණා. ඉතුරුනේ x ධන 3. මේ පැත්ත එනවා 8 දෙකෙන් බෙදුවොත් 4යි. හරි දැන් මෙන්න මේ කරපු වගේම එකක් x ට 3ක් එකතු වෙලා තියෙන්නේ. මෙන්න මේ එකතු වෙච්ච 3 අයින් කරන්න 3ක් අඩු කරන්න. අර පැත්තෙනුත් 3ක් අඩු කරන්න. එතකොට මෙතන x සමානයි 4න් 3ක් එකක් එනවා. x ලාගය එකක් එනවා. ඊට පස්සේ බලන්න ඒකෙම රෝම ඉලක්කම් 2 3 වාරයක් පීරින 2 සමානයි 9. එතරම් වරහණ ඇතුලේ තියෙන පීරින 2 ඒක 3න් වැඩි වෙලා. ඒ සම්පූර්ණ ඒ දෙකම තමයි 3න් වැඩි වෙලා තියෙන්නේ. ඒතර මේ වරහණ ඇතුලේ තියෙන එක සම්පූර්ණ එකක්. මෙතන තියෙන්නේ ගුණිතයක්. එමනම් මේක මොකද්ද කරන්නේ? මේ 3 අයින් කරගන්න පුළුවන්ද කියලා බලමු. එන 3 අයින් කරන්න 3න් බෙදන්න බෑ. මේ පැත්තත් 3න් බෙදෙන්න ඕන. 9 3න් බෙදනවා. එහෙනම් බෙදන්න පුළුවන්. එමනම් මම මෙන්න මේ දෙපැත්තම 3න් බෙදනවා. මේ පැත්ත බෙදුවොත් අනිවාර්යයෙන් මේ පැත්තත් බෙදන්න ඕන. එතන මේ 3 කපල යනවා. ඉතුරු වෙන්නේ පීරින 2. සමානයි මේ පැත්ත 9න් 3න් බෙදුවොත් උත්තරය 3යි. 9 3න් බෙදුවොත් උත්තරය 3යි. මෙතනත් p තනි කරගන්න නම් මේ 2 අයින් වෙන්න ඕන. p ගෙන් 2ක් අඩු වෙච්ච නිසා 2ක් එකතු කරන්න. මේ පැත්තත් එහෙනම් 2ක් එකතු කරන්න. එතන මේ පැත්ත ඉතුරු වෙන්නේ p සමානයි 3යි 2යි. උත්තරය 5ක් එනවා. ඊට පස්සේ බලමු රෝම ඉලක්කම් 4. එම අභ්‍යාසයේම රෝම ඉලක්කම් 4 පහ වරහන් 1 ඍණ 3x සමානයි 20. මෙතනත් මේ x තමයි හොයන්න ඕන. ඒතකොට x තියෙන්නේ මෙන්න මේ වරහන් ඇතුලේ මේ. මෙන්න මේ පදේ තමයි x තියෙන්නේ. ඒකත් බලන්න ඔය වරහන වැඩි වෙලා තියෙනනේ 5න්. එහෙනම් මුලින්ම මේ 5 අයින් කරා නම් වරහන ඉවත් වෙනව නිකම්ම. එහෙනම් බලන්න 5න් වැඩි වෙච්ච නිසා 5න් බෙදන්න ඕන. අනිත් පැත්තත් 5න් බෙදනවද කියලා. අනිත් පැත්තේ තියෙන 20. 20 5න් බෙදනවා. එහෙනම් අපිට බෙදන්න පුළුවන්. 5න් බෙදනවා. මේ පැත්තත් 5න් බෙදනවා. හරිද? මේ වගේ බෙදෙන්නේ නැති ඒවා. සමහරවිට මෙතන 12 ආවනම් 5න් බෙදන්න බෑ. ඒ වෙලාවට බෙදන්න යන්න එපා. උත්තරේ නැහැ. එතකොට හදන්න වෙන ක්‍රමයක් තියෙනවා. හරිද? මම ඒක කියලා දෙන්නම්. දැන් මෙතන මේ 5 කපල යනවා. 1 ඍණ 3x සමානයි මේ පැත්ත ඉතුරු වෙන්නේ 1 ඍණ 3x. එයි වරහණෙන් පිට තියෙන 1නේ. එකෙන් වැඩි කරාමත් මේ උත්තරේමයි එන්නේ. මේ පැත්ත එනවා 20 5න් බෙදුවාම 4යි. 20 5න් බෙදුවම 4යි. හරි. දැන් ආයෙ හොඳට බලන්න x තියෙන්නේ මෙන්න මෙතන. x 3න් වැඩි කරලා මේක ඍණ මේක ධන ඉස්සරහා ලකුණ. දැන් එකක් එකතු වෙලා තියෙන්නේ. දැන් ධන එකක් අයින් කරන්න නම් මොකද කරන්න ඕන? ඍණ එකක් දාන්න.
ඍණ එකක්. ප්‍රතිවිරුද්ධ දෙයක් නෙදාන්න ඕන. එකක් එකතු වෙලා නම් එකක් අඩු කරන්න ඕන. සමානයි 4. එතන මේ දෙන්න මොකද්ද වෙන්නේ? කපල යනවා. ඉතුරු වෙන්නේ ඍණ 3x සමානයි 4යි. ඍණ 3x සමානයි 4යි. මෙතන x ඍණ 3ෙන් වැඩි කරලා තියෙන ඉඳා ඍණ 3ෙන් බෙදන්න. මේ පැත්තත් ඍණ 3ෙන් බෙදන්න. ඍණ 3යි කපල යනවා. ඉතුරු වෙන්නේ x සමානයි. මෙතන දශම ගානක් එන්නේ. දශම වලින් තියන්න අවශ්‍ය නැහැ. මෙහෙම ගන්න. ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් බෙදුවාම උත්තරය ඍණ 4 බෙදීම 3යි නැත්නම් 3යි 4යි කියලා දාන්න. එහෙම නැත්නම් මේක තව පොඩ්ඩක් සරල කරමු. මේක මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියන්න පුළුවන්. 4 3ෙන් බෙදුවම 1යි. ඉතුරු වෙනවා 1ක්. 1යි 3ෙන් 1 ලකුණ ඍණ. ඍණ 1යි 3ෙන් 1 කියලා ලියන්න පුළුවන්. හරි ලියාගන්න. ඊට පස්සේ රෝගී ලක්කම් 5 බලන්න. 2 වරහන් 3 ඍණ 4ix අඩු කිරීම එක සමානයි ඍණ 19. ඔන්න බලන්න ඔතන පොඩ්ඩක් පටලැවෙයි යමයි. එකපාරක් දැන් යන්න එපා. පොඩ්ඩක් කල්පනා කරන්න. මෙතන බලන්න මේ වරහන ඇතුලේ තියෙන්නේ 3යි 2 4ix විතරයි. ඒ දෙක තමයි දෙකෙන් වැඩි වෙලා තියෙන්නේ. මේ අඩු කිරීම එක කියන්නේ වෙනම එකක්. වෙන පදයක්. ඒතර මේ සම්පූර්ණ එක ගත්තොත් එක පදයකට ගන්න හැකි. මේක වෙන පදයකට ගන්න හැකි. හැබැයි වරහන ඇතුලේ පද දෙකක් තියෙනවා. ඒක හරි. මේ සම්පූර්ණ එකක් කියලා ගන්න පුළුවන්. ඒ දෙක ගුණ කිරීමක්. හරි. එතකොට ළමයි මෙන්න මුලින්ම මෙන්න මේක අයින් කරගෙන ඉන්න ඕන වෙන පද. x තියෙන්නේ මේ සම්පූර්ණ පදයේ ඇතුලේ නම් වෙනත් පද කියන්නේ මෙන්න මේ එක. ඒක මුලින්ම අයින් කරන් ඉන්න. අඩු කිරීම එකක් තියෙන හින්දා එකතු කිරීම එකක් දාන්න. එතකොට මේක දෙකෙන් බෙදන්න යන්න එපා. මෙහෙම වැරදි. එහෙම බෙදන්න පුළුවන් මේ වරහන මේ ඔක්කොටම තිබ්බනම්. වරහන තියෙන මේ දෙන්නට විතරයි. මෙයාට නෑ. එහෙනම් එහෙම බෙදන්න බෑ. මේක වැරදි. හරිද? ඒතර මුලින්ම මේ වෙන පද අයින් කරගෙන ඉන්න ඕන. මේ එක අයින් කරන්න. එහෙනම් අඩු කිරීම එකක් නිසා එකතු කිරීම එකක් දාන්න. එහෙනම් අනිත් පැත්තත් එකතු කිරීම එකක් දාන්න. හරිද? දෙපැත්තටම එකක් එකතු කරා. එතන මොකද්ද වෙන්නේ? මේ ඍණ 1යි ධන 1යි කපල යනවා. ඒක බිඳුවක් වෙනවා. ඉතුරු වෙන්නේ දෙවාරයක් 3 ඍණ 4යි x සමානයි. මෙන්න මෙතන බලන්න ඍණ සංඛ්‍යාවක් සහ ධන සංඛ්‍යාවක්. දෙවර්ගයෙන් නම් මොකද්ද කරන්නේ? ලොකු එකෙන් පොඩි එක අඩු කරලා ලොකු එකේ ලකුණ දාන්න. එහෙනම් ලකුණ අමතක කරන්න. 19 එකක් අඩු කරන්න 18යි ලොකු එකේ ලකුණ ඍණ. හරිද? දැන් ඔන්න හරි. තනි පදයකට ආවා. වෙන පද නැහැ. දැන් එහෙනම් මේකේ මේ දෙක අයින් කරගන්න පුළුවන් දෙකෙන් බෙදුවොත්. මේ 2යි 2යි කපල යනවා. එහෙනම් මේ පැත්තත් දෙකෙන් බෙදනු නේද? දෙකෙන් බෙදුවා. 2යි 2යි කපල යනවා. මෙතන එකනේ එන්නේ. එක මේ වරහන ඇතුලේ තියෙන ඒවායින් වැඩි කරත් ඒකමයි එන්නේ. එක් වරක් 3 3යි. එක් වරක් ඍණ 4යි x කියන ඕක ඍණ 4යි x. මෙතන බලන්න 18 දෙකෙන් බෙදුවම 9යි. ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් බෙදුවොත් උත්තරය ඍණ. right. ඔන්න ඊට පස්සේ යන්න. ඊට x තියෙන්නේ මේ පදේ මේ තුනක් එකතු වෙලා තියෙන්නේ. හැමතිස්සෙම යාගේ ඉස්සරහා ලකුණ ගන්න. දාලා නැත්තම් දාන්න. එහෙනම් තුනක් එකතු වෙච්ච නිසා මොකද කරන්න ඕන? තුනක් අඩු කරන්න. එහෙනම් මේ පැත්තෙම තුනක් අඩු කරා. හරිද? දැන් මෙතන මේ ධන 3යි ඍණ 3යි කියන්නේ බිඳුවයි. ඉතුරු වෙන්නේ ඍණ 4යි x. ඍණ 4යි ලකුණත් එක දාන්න. ඍණ 4යි x සමානයි. මේ පැත්තේ බලන්න. ඍණ 9යි ඍණ 3යි. දෙන්නම ඍණ. ලකුණ සමානයි නම් එකතු කිරීමකදී මොකද්ද වෙන්නේ? ලකුණ අමතක කරලා එකතු කරන්න එම ලකුණම දාන්න. ලකුණ සමානයි නම් මේ දෙන්න එකතු වෙනවා. 9යි 3යි 12යි. එම ලකුණ කියන්නේ ඍණ 12යි. ගුණ වෙන්නේ එකතු වෙනවා. දෙන්නම ඍණ එකතු වෙනවා. ඒතර මොකද්ද වෙන්නේ? මේ 4 ඍණ 4ෙන් තමයි වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් ඍණ 4ෙන් බෙදන්න. මේ පැත්තත් ඍණ 4ෙන් බෙදන්න. ඍණ 4යි ඍණ 4යි කපල යනවා. ඉතුරු වෙන්නේ x සමානයි. මෙතන 12 4ෙන් බෙදුවම 3යි. ඍණ ඍණෙන් බෙදුවාම ධන උත්තරේ ධන 3. උත්තරේ ධන 3 කියා ගන්න. හරි ඊට පස්සේ බලන්න රෝමි ලක්කම් 6 10 වරහන් 2x ධන 1 අඩු කිරීම 5 සමානයි 25. ඔය කරපු જાතියෙම එකක්. ඒතර ඒකේ මේ 10න් වැඩි වෙලා තියෙන්නේ මේ දෙන්න විතරයි.
මේ සම්පූර්ණය ගත්තොත් තනි පදයකට ගන්න පුළුවන්. මේක වෙන පදයක්. එමන x තියෙන්නේ මේ පදේ නම් වෙන පද මේකනේ. මෙයා අයින් කරන්න මුලින්ම 5ක් අඩු වෙලා නම් 5ක් එකතු කරන්න. එහෙනම් 5ක් එකතු කරලා ඒ පදේ අයින් කරගමු. මේක මෙහෙම ලියා ගන්න. 5ක් එකතු කරන්න මේ පැත්තටත් 5ක් එකතු කරන්න. එතන මොකද වෙන්නේ මේ දෙන්න බිඳුවක් වෙනවා. ඍණ 5යි ධන 5යි බිඳුවයි. ඒ දෙන්න නැති වෙලා යනවා. ඉතුරු වෙන්නේ 10 වාරයක් 2x ධන 1. මේ පැත්ත 25යි 5 එකතු වුණාම 30යි. ඊට පස්සේ 10න් බෙදන්න ඕන නේද? මෙතන 10න් ගුණ වෙලා තියෙන ඉඳ මේ 10 නැති කරන්න නම් 10න් බෙදනවා. මේ පැත්තත් 10න් බෙදනවා. 10 10 කපල යනවා. ඉතුරු වෙන්නේ 2x ධන 1 සමානයි 30 10න් බෙදුවොත් 3යි. 30 10න් බෙදුවොත් 3යි. හරි. ඊට පස්සේ බලන්න x තියෙන මේ පදේ. මේ පදේ අයින් කරන්න ඕනේ එහෙනම්. දෙකක් එකතු වෙලා නම් අයින් කරන්න එකක් එකතු වෙලා නම් අයින් කරන්න එකක් අඩු කරනවා. මේ පැත්තෙනුත් එකක් අඩු කරන්න. ඉතුරු වෙන්නේ 2යි x සමානයි 3න් එකක් අඩු නාම 2යි. දැන් මේක දෙකෙන් වැඩි වෙච්ච නිසා බෙදන්න දෙකෙන් මේ පැත්තත් දෙකෙන් බෙදන්න 2යි 2 කපලා යනවා x සමානයි 2 දෙකෙන් බෙදුවාම 1යි. 2 දෙකෙන් බෙදුවාම බිඳුව නෙවෙයි 1යි ලියා ගන්න. ඊට පස්සේ බලන්න රෝග ඉලක්කම් 7 දෙක වරහන් x බෙදීම 3 ඍණ 1 සමානයි ඍණ 6යි. එතකොට මේ x තියෙන්නේ මෙන්න මේ පදේ මේ සම්පූර්ණ එකක් කියලා ගන්න පුළුවන්. මෙතන ගුණ කිරීමක්. දෙක ගුණ කිරීම එහෙනම් මුලින්ම මේ 2 අයින් කරන්න. 2 අයින් කරන්නම් දෙපැත්තෙම දෙකෙන් බෙදන්න මේ පැත්තත් බෙදන්න පුළුවන්. බෙදනවා. එතකොට 2යි 2යි කපල යනවා මෙතන. ඉතුරු වෙන්නේ x බෙදීම 3 ඍණ 1 සමානයි ඍණ 6 බෙදීම 2යි. ඍණ 6 බෙදීම 2යි කියන්නේ කීයද? මේ උත්තරයක් ගන්න පුළුවන් නේ. ඍණ 6 දෙකෙන් බෙදන්න පුළුවන්. කීයද දෙන්නේ? 6 දෙකෙන් බෙදුවම 3යි. ඍණ ධනෙන් බෙදුවම ඍණයි. හරි. දැන් ඊට පස්සේ බලන්න x තියෙන්නේ මෙතන. මෙන්න මේ පදේ අයින් කරගන්න ඕන. අඩු කිරීම එකක් තියෙන්නේ. එකක් අඩු කරලා තියෙන ඉඳ එකක් එකතු කරන්න. මේ පැත්තටත් එකක් එකතු කරන්න. එතකොට මේ පැත්තේ ඉතුරු වෙන්නේ x බෙදීම 3 ඍණ 3යි ධන 1යි කියන්නේ කීයද? ඍණ 2යි. ලොකු එක පොඩි එක අඩු කරලා ලොකු එක ලකුණු දාන්න. දැන් මෙතන x 3ෙන් බෙදලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕන? 3 අයින් කරන්න නම් 3ෙන් වැඩි කරන්න. මේ පැත්තත් 3ෙන් වැඩි කරන්න. එතකොට 3යි 3යි කපලා යනවා. x සමානයි 2 වරක් 3 6යි. ඍණ 6ක් එන්නේ. ඇයි ඍණ වැඩි කිරීම ධනයි කියන්නේ ඍණ. ඍණ උත්තරයක් එන්නේ. හරි ක්ලියර්. හරි ඊට පස්සේ රෝමිලක 11 බලන්න. භාගය වරහන් 3 ඍණ x ඍණ 1 සමානයි 4. මෙන්න මෙයා වෙනම පදයක් නේ. ඍණ 1 කියන එක වෙනම පදයක්. එහෙනම් මුලින්ම අන්න ඒක අයින් කරගමු. 3 ඍණ x මේක සම්පූර්ණ ගත්තොත් එක පදයක් වෙනවා. මෙන්න මේ ඍණ 1 අයින් කරන්න නම් අපි මොකද්ද කරන්නේ? ධන එකක් දාන්නේ නම් මේ පැත්තට එකක් එකතු කරන්න. හරි. ඒතර මේ දෙන්න කපලා යනවා. ඉතුරු වෙන්නේ භාගය වාරයක් 3 ඍණ x. මේ පැත්තේ අර පැත්තේ 4 1යි 5යි. දැන් බලන්න මෙයා භාගෙන් ಗುಣ වෙලානේ තියෙන්නේ. භාගෙන් ಗುಣ වෙලා. එතන ඊට ප්‍රතිවිරුද්ධ දෙක කියන්නේ භාගෙන් බෙදනවා කියන එක නේද? හරි එහෙම හිතන්නත් පුළුවන්. නැත්නම් මෙහෙම හිතන්නත් පුළුවන්. මෙතන මේ භාගෙන් ಗುಣ වෙලා කියලා කියන්නේ දෙකෙන් බෙදිලා කියන එක. මේ සම්පූර්ණ එක දෙකෙන් බෙදිලා කියන අදහස. ඇයි මේ යටටනේ දෙක තියෙන්නේ? හරයට තමයි දෙක තියෙන්නේ. එහෙනම් අපිට මෙන්න මේ දෙක අයින් කරගත්තා නම් හරි. දෙක අයින් කරන්න නම් අපිට පුළුවන් මොකද්ද කරන්නේ? මෙන්න මේක දෙකෙන් වැඩි කරන්න. බලන්න මොකද්ද වෙන්නේ දෙකෙන් වැඩි කරාම? මේ 2යි 2යි කපලා යනවනේ 2 2 1යි 2 2 1යි. එක බෙදීම 1යි කියන්නේ 1යි. ඒක මේ වරහන් ඇතුලෙන් වැඩි කරත් ඒකමයි. එහෙනම් මොකද්ද කරන්න ඕන? මතක තියාගන්න මේ වගේ වෙලාවට මේ යට එක තමයි අයින් කරන්න ඕන. හරියට දෙකෙන් භාගෙන් වැඩි කරා කියන්නේ දෙකෙන් බෙදිලා වගේ. එහෙනම් දෙකෙන් වැඩි කරන්න. මේ පැත්තත් දෙකෙන් වැඩි කරා. මතක තියාගන්න. කොහොම හරි මේ පැත්ත මේ දෙක නැති වෙන්න නේ. නේ යට තියෙන එකක් ආයේ උඩ තියෙන මෙහෙම දෙකෙන් වැඩි කරොත් නේ කැපිලා යන්නේ නේ. උඩ සංඛ්‍යාවක් එක්කනේ කැපෙන්නේ. එහෙනම් මෙතන මේ 2යි 2 කපලා යනවා. ඉතුරු වෙන්නේ 3 ඍණ x සමානයි 10යි. 3 ඍණ x සමානයි 10යි. මෙතන එකතු කිරීම 3ක් තියෙන්නේ. මේ 3 අයින් කරගන්න ඕන. 3ක් එකතු වෙලා නම්
3ක් අඩු කරන්න මේ පැත්තෙනුත් 3ක් අඩු කරන්න. එතන මේ ධන 3යි ඍණ 3යි කපල යනවා. ඉතුරු වෙන්නේ ඍණ x සමානයි 10 3ක් 7යි මේ ආවේ ඍණ x. ඍණ x කියන්නේ ඍණ 1යි x කියන එක. එතන එක දාලා තිබ්බ නැතුණාට තියෙන්නේ ඔහමයි. ඍණ 1 වැඩි කිරීම x තියෙන්නේ. එහෙනම් x හොයන්න ඕනේ ඉතින් මෙන්න මේ ඍණ 1 නැති වෙන්න ඕන. එහෙනම් ඍණ 1කින් බෙදනවා. මේ පැත්තත් ඍණ 1කින් බෙදනවා. ඒතකොට ඍණ 1යි කපල යනවා. x සමානයි 7 බෙදීම 1 7යි. ධන බෙදීම ඍණ කියන්නේ ඍණ. උත්තරේ ඍණ 7. ඊට පස්සේ අපි 17 තුන අභ්‍යාස ප්‍රශ්නාංක 2 බලන්න. මෙන්න මේ වගන්ති ප්‍රශ්නයක් තියෙන්නේ. හොඳට කියවන්න. ලියුම් කවරයක රුපියල් 10 නෝට්ටු එක් සංඛ්‍යාවක් සහ රුපියල් 20 නෝට්ටු 5ක්. 10ව තියෙන එක් සංඛ්‍යාවක් 20ව තියෙනවලු 5ක්. එහෙනම් 10ව x තියෙනවා නම් ඒක වටිනාකම කීයද? 10 නෝට්ටු වල වටිනාකම 10 වැඩි කිරීම x නේ. 10 වරක් 10 වැඩි කිරීම x කියන්නේ 10යි x. 20 නෝට්ටු වල වටිනාකම කීයද? 20ව 5ක් කියන්නේ 20ව වැඩි කරන්න 5න් 100යි. එවැනි කවර 5ක එහෙනම් බලමු අපි එක් කවරයක තියෙන නෝට්ටු ගණන. ඔච්චර වගන්ති අවශ්‍ය නම් ලියන්න. එක් කවරයක වටිනාකම බලන්න එක් කවරයක තියෙනවා 10 නෝට්ටු එක් සංඛ්‍යාවක් කියන්නේ 10යි x. වටිනාකම 10යි x. ඒ 10 වැඩි කිරීම x නේ. 20 නෝට්ටු 5ක් තියෙනවා. 20ව 5ක් කියන්නේ 20 වැඩි කරන්න 5යි. එකපාරට උත්තරේ දැම්මත් කමක් නැහැ. එතන මෙතන එනවා 10යි x දාන 100යි. 20ව 5ක් කියන්නේ 100යි. හරි. ඔන්න එක කවරයක ගත්තා. ඒකේ කවර කීයක්ද? කවර 5ක ඇති මුදල. එහෙනම් එක කවරයක ඔච්චරම් කවර 5ක හොයන්න මොකද කරන්න ඕන? මේ ගාන 5න් වැඩි කරන්න 10යි x ධන 100. එහෙනම් මම කිව්වා මේ වගේවට ඔය විදිහට පරහනක් දාන්න අනිවාර්යෙන්. හරිද? හරි. අන්න රෝමිලක්කන් 1 හරි. රෝමිලක්කන් 2 කියනවා සමීකරණයේ විසඳීමෙන් එක් කවරයක ඇති රුපියල් 10 නෝට්ටු ගාන තමයි අහන්නේ. එහෙනම් 10 නෝට්ටු කියන්නේ x වලගේ තමයි අහන්නේ. මෙන්න මේක විසඳලා x වලගේ හොයන්න. පොඩ්ඩක් ඉන්න. ඒක සමීකරණයක් ලියන්න කියන විදිහේ මේ සමීකරණයේ මේ එක පැත්තක් ගත්තා යන අනිත් පැත්ත සමානයි කීයකද? 750ට ඒ කියන්නේ 5 වාරයක් 10යි x ධන 100 සමාන වෙන්න ඕන 750ට. ඔන්න සමීකරණය. හරි සමීකරණයක් වුණාම දෙපැත්තම තියෙන්න ඕනනේ. හරි. එහෙනම් දැන් රෝමිලක්කන් දෙකට යන්. මෙන්න මේක විසඳලා x වලගේ හොයන්න. 5 වාරයක් 10යි x ධන 100 සමානයි 750. මේක විසඳන්න. එහෙනම් මෙතන මේ දෙන්නම 5න් වැඩි වෙලා නේද? එහෙනම් මොකද කරන්නේ? මුලින්ම 5න් බෙදන්න දෙපැත්තම. එතන 5යි 5යි කපල යනවා. ඉතුරු වෙන්නේ 10යි x ධන 100 සමානයි මෙතන 5න් බෙදන්න 75ට 5 150ක් එනවා. 150ක් එනවා. හරි. මේ ආවේ 10යි x ධන 100. එහෙනම් එකතු කිරීම 100ක් නිසා මෙන්න මේ එකතු කිරීම 100 අයින් කරන්න නම් අඩු කිරීම 100ක් දාන්න. මේ පැත්තෙනුත් 100ක් අඩු කරන්න. එතන මේ 100න් 100ක් අඩුනා බිඳුව ඉතුරු වෙන්නේ 10යි x සමානයි 50යි අර පැත්ත. 10යි x සමානයි 50ක් වෙනවා. x හොයන්න නම් 10න් බෙදන්න ඕන. එහෙනම් x සමානයි කීයද? උත්තරය 5ක් එනවා. ඒ කියන්නේ 10 නෝට්ටු තියෙනවා කියද්ද? 5ක්. 10 නෝට්ටු 5ක් තියෙනවා. හරි ළමයි. එහෙනම් අපි මේ පාඩමට අදාළ තියරි සාකච්ඡා කරා. ඒ වගේම ගැටලුත් ගොඩක්ම කරා. අපි අභ්‍යාසවල තියෙන ගොඩක්ම ගැටලු කරා. ඉතින් ඔයාලා හොඳට මේක ආයේ අධ්‍යයනය කරලා නැවතත් මෙන්න මේ ගැටලු ටික කරන්න. ඒ වගේම තමයි තව ප්‍රශ්න හොයාගෙන කරන්න පුළුවන් නා. හරිද? එහෙනම් අපි මේ පාඩම අද මෙතනින් නවත්තමු. සියලු දෙනාටම ආයුබෝවන්.